සමාපත්තියට සමවදින හැටි. කා ඵල සමාපත්තීති යා අරිය ඵලස්ස නිරෝධේ අපනා පටිසම්භිදා මග්ග අට කතා 187 පිටුව. දක්වන ලෙසට නාම රූප සංස්කාර සියල්ල නිරෝධ වන සංසිඳන නිවන් අරමුණට සමවදින්නාසේ ආර්ය ඵල සිත පහළ වීම ඵල සමාපත්තිය නම් වෙයි. මේ ඵල සමාපත්තිය පෘථග්ජනයන්ට නොලැබිය හැකි බැවින් සමවැදිය නොහැක්කේය. සියලු ආර්යයන් වහන්සේලා කල් ඇතිව ලබා ඇති බැවින් සමවැදිය හැක්කේය. නමුදු ලබා ඇති වර්තමාන එක් ඵලයකට පමණක් සමවැදිය හැක්කේය. කලින් ලබාගත් යට යට ඵලයන්ට හා නොලද ඉහළ ඉහළ ඵලයන්ටද සමවැදිය නොහැක්කේය. මෙහිලා සමාධි සික්ඛාවතින් සමන්වාගත අනාගාමී හෝ අරහත් උතුමන්ට පමණක් ඵලයට සමවැදිය හැක්කේය. සෝතාපන්න සකදාගාමී උතුමන්ට වනාහි සමාධි ශික්ෂාවතින් අංග සම්පූර්ණ නොමැති නිසා සමවැදිය නොහැක්කේයයි කියන ලද කෙචිත් වාදය ගෙනහැර දක්වමින් විසුද්ධි මාර්ගයේහි විස්තර විභාගයක් දැක්වෙයි. පෘථග්ජන වන්නේ නමුත් තමා සාක්ෂාත් කරගත් ලෞකික සමාපත්තීන්ට සමවැදිය හැක්කේය. ආර්යයන් වහන්සේලාට තමන් ලබාගත් ඵලයට සමවැදීමට බැරිවීමට හේතුවක් නොමැත්තේ යයි තවදුරටත් සෝතාපට්ටි ඵල සමාපත්තාය සකදාගාමි ඵල සමාපත්තාය උපාදං අභිභූයති තී ගෝත්‍ර භූ මෙලෙස වන්නා වූ පටිසම්භිදා මග්ගපාළියට අනුව සෝතාපට්ටි ඵල සමාපatti සකදාගාමි ඵල සමාපatti යන මේ වාද පහළ විය හැකි බව කෙලින්ම දක්වයි. එබැවින් ආර්යයන් වහන්සේ වන්නේ නමුදු තම ඵලයට සමවැදිය හැක්කේම යයි සැක රහිතව නිශ්චය කරන බව විසුද්ධි මාර්ගයේහි දැක්වෙයි. එබැවින් ආර්යභාවයට පත්ව ඵලයට සමවැදිය නොහැකි නම් සමාධි හා සමග ඉතිරි ඉන්ද්‍රියන් අංග සම්පූර්ණව මුදුන්පත් නොවනු බැවින් එසේ නොහැකි වන්නේය යන්න පමණක් පිළිගත යුතුව ඇත. සමාධි ඉන්ද්‍රිය ආදී අංග සම්පූර්ණව මුදුන්පත් වනු පිණිස විපස්සනාවම නැවත නැවතත් යලි යලිත් ප්‍රගුණ කළ යුතු වෙයි. බලවත්ව සම්පූර්ණ වූ විට ඵල සමාපත්තියට පත්වන්නේය. ඵල සමාපත්තියට නැවත නැවත සමවැදීමට හැකි විටම එහි සිත තහවුරු වෙයි. මේ විපස්සනාව වනාහි මාර්ග ඥානය කැමැත්තෙන් සංස්කාරයන් පරිග්‍රහ කරන විපස්සනාව හා ඵල සමාපත්තිය සඳහා වඩන විපස්සනාව නිරෝධ සම්පatti සඳහා වඩන විපස්සනාව යයි තුන් ආකාරයට වෙයි. ඒ තුලින් සංස්කාර පරිග්‍රහ කරන විපස්සනාව තරුණ වේවා බාලවත් වේවා මාර්ගයට ආසන්නම හේතුව වන්නේය. විපස්සනාව තරුණ නම් ධ්‍යාන අභිඥාවන් මාර්ගය සම්පූර්ණ කරයි. බලවත් නම් කිප්පා විඤ්ඤාවෙන් මාර්ගය සම්පූර්ණ කරයි. මේ වනාහි තරුණ බලවත් භාවයෙන් අතර වෙනසයි. උට්ඨාන ගාමිනී ලක්ෂණයෙන් සමන්විත වේ නම් විපස්සනා මාර්ගයට හේතුව වන්නේමය. ටීකා දැක්වීමයි. ඵල සමාපatti සඳහා විපස්සනාව සංස්කාරයන් අරමුණු කරන්නේ නමුදු සංස්කාරයන් සියල්ලම බැහැර කරන ආකාරයෙන්ම පහළවන බැවින්ද මාර්ග වීතීන් වනාහි ඵලයට උපකාර කරන මග ලෙස සංඛාරයන්ගේ නිමාව වන නිවන අරමුණු කොට පිහිටන ඵලයට උපකාර කළ හැකි ස්වභාවයෙන්ද මාර්ග භාවනා මෙන් බලවත් නම් පමණක් වටී. නිරෝධ සමාපත්තිය සඳහා විපස්සනාව වනාහි තරුණත් නොවි බලවත්ද නොවි මධ්‍යස්ථ වීම ගැලපෙයි. මේ අවස්ථාවන්හි ඵල සමාපatti සඳහා වන විපස්සනා බලවත් වීම වටී යන කතාව ඵලයට සමවැදීමට ආරම්භ කරන විට භාවනා ආරම්භ කරන විපස්සක පුද්ගලයාගේ විපස්සනාව එල්ලකොට කියන ලද කතාවකි.
මක්නිසාදයත් පටිසම්භිදා මග්ගයේහි පහත දැක්වෙන කතාවද හමුවන නිසාය. සංස්කාර උපේක්ෂාවේ බලවත් බව ඇතිනම් සංස්කාර උපේක්ෂාව බලවත් නම් කෙලෙස් දුරු කළ හැකි මාර්ගය පහළ විය හැකි නිසා මාර්ගයේ හේතුව වන්නා වූ එම සංඛාර උපේක්ඛාවේ තීක්ෂණ බව දැක්වීමට ගතින් ආදී පරියාය වෙච්චන පද 10 මගින් දැඩි කොට උපාදං ආදී මුල් පද 5 මාර්ග වාරේහි දේශනා කරන ලදී. ඵලය වානාහි උත්සාහ කිරීම නිමවීම වශයෙන් නිවුණු බව තිබීමද ලබාගත් මාර්ගය හා බැඳි පහළ කරගත යුතු බැවින්ද තරුණව පහළවන්නේ නමුදු සංඛාරූපේක්ඛාව ඵලයට ප්‍රත්‍ය වෙයි. මෙලෙස මෙය දැක්වීමට උපාදං ආදී මුල් පද 5ම ඵල සමාපatti වාරයේහි දේශනා කරන ලදී. මෙලෙස වටහා ගත යුතුය. ඵල සමාපත්තිය නැවත නැවතත් බොහෝ වාර ගණනක් සමවැදිය හැකි විට මෙම පටිසම්භිදා මග්ග අට කතාවට ගැළපෙන ලෙසට සංඛාර උපේක්ඛා ඥානය තීක්ෂණ නැත්තේ නමුදු ඵලයට පත්විය හැකි බව අස්පනා පිට දැකගත හැක්කේය. ඵල සමාපත්තියේ ආනිසංස ලෝකේහි රජවරු දෙවිවරු තමා සතු රජ සිරිය දෙව් සිරිය විඳින්නාසේ ආරයන් වහන්සේලා තමන් සතු ඵල සුඛය නිවන් සුඛය යයි කියන ලෝකෝත්තර සුඛයන් අස්පනා පිට විඳිනු සඳහා මේ තාක් කාලය තුල ඵල සිත් පමණක් පහල කරගෙන වාසය කරන්නෙමි පෙර ආතුවට නියම කොට එසේ අදිෂ්ඨාන කොට කැමැති තාක් කාලයක් ඵල සමාපත්තියට සමවදී. ඵල සමාපත්තියේ සිටින විට පහළවන බිඳෙන අනිත්‍ය වන සංස්කාර දුක් වලින් තොර තැනකට පත්වී ශාන්ත ලෙස විසිය හැකි වීම ආනිශංසයයි. ඊට අමතරව මාර්ගඵලයට පත් අලුත් පුද්ගලයන්ට ඵලයට නැවත නැවතත් පත්වීම ඵලයට පත්වී බොහෝ කාලයක් විසීම ආදීන් ආචාර්ය සබ්‍රක්‍මචාරීන්ට සැනසීම ලබා දීමට හැකිවීම යන ආනිසංස ඇත. ඵල සමාපත්තියට පත්වන ආකාරය මජ්ක්‍ධිම නිකායේ මහා වේදාල සූත්‍ර පාළියට අනුව රූප වේදනා සංඥා සංඛාර විඥාන යන සංඛාර නිමිති සියල්ල මෙනෙහි කොට භාවනා කරන අතර වාරයේම එම සංඛාර නිමිති අරමුණු සියල්ල බැහැර කොට සංඛාර නිමිති නිම කොට ශාන්ත වූ සීතල වූ නිර්වාණ ධාතුවට සිත යොමු කරවන අවස්ථාවේ ඵල සමාපත්තියට පත්වන්නේය. සමවදින පිළිවෙල පහත දැක්වෙන විසුද්ධි මාර්ග දැක්වීමෙන් දත යුතුය. ආරයන් වහන්සේලාගේ විපස්සනාව උද්‍යප්පේ ඥානයෙන් පටන් ගනී. ඵලය ලබා ගැනීමට කැමැති ආර්ය ශ්‍රාවක තෙමේ පිරිසෙන් වෙන්ව තනිව වසමින් ශාන්ත නිශ්ශබ්ද තැනක තැන්පත්ව ඇතිවෙමින් නැතිවෙමින් පවතින නාම රූප සංස්කාරයන් උද්‍යප්පේ ඥාන ආදී වශයෙන් මෙනෙහි කොට භාවනා කටයුතුය. සංඛාර උපේක්ඛාව දක්වා පහළ වූ විපස්සනා ඥාන පිළිවෙල ඇත්තා වූ විපස්සනා ඥාන පරම්පරාව අනුව පහළ වූ එම ආර්යයන් වහන්සේට සංස්කාරයන් අරමුණු කරන ගෝත්‍ර වූ ඥානයට අනුතුරුව ඵලයට පත්වීම වශයෙන් සිත සංස්කාර සංසිඳුණු නිවන් අරමුණට පත්වේ. දිගට දැක්වීමයි. මෙහිලා ඵල සමාපත්තියට නැමී සිටගත් නිසා ශෛක්ෂ පුද්ගලයාටද ඵලය පමණක්ම පහළ වෙයි. උපරි මාර්ගය පහළ නොවේයි. ආර්ය පුද්ගලයා විපස්සනා භාවනා කරන්නේ නම් ඇතිවීම නැතිවීම දෙකින් පටන් ප්‍රකට වෙයි. ඇතිවීම නැතිවීම දැක දැනගන්නා උද්‍යප්පේ ඥානයේ පටන් පිළිවෙලින් විපස්සනා ඥාන පහළ වී නොබෝ කලකින් සංඛාර උපේක්ඛා ඥානය පහළ විය හැක්කේය. එම නිසා ඵල සමාපත්තිය උදෙසා විපස්සනා වඩන ආර්ය උතුමනට උද්‍යප්පේ ඥානයෙන් පටන්ගෙන පිළිවෙලින් ඥාන පහළ වෙයි.
සංඛාර උපේක්ඛා බලවත් වූ විට අනුලෝම ඥානය පහළ වී මෙනෙහි කරමින් සිටින සංස්කාර අරමුණු බැහැර කොට සංස්කාරයන් නිරෝධ වී සංසිඳී නිවන් අරමුණට වැදගන්නාසේ පහළ වෙයි. මෙම සිත පහළවන ආකාරය පෙර මාර්ග චිත්තය පහළවන ආකාරයටම සමාන වෙයි. පෙර පහළ වූ මාර්ගයේ ඵලය වන බැවින් එම සිතට ඵලසිතයයි කියනු ලැබේ. පෙර පහළ වූ ඵලසිත අපේක්ෂා කොට විපස්සනා වඩන බැවින් වරක් පහළ වූ ඵලසිත වර්ගයම පහළ වෙයි. අපේක්ෂා නොකරන ලද ඉහළ මාර්ගසිත එම අවස්ථාවේ පහළ නොවේ. ඉහළ මාර්ගයම ලැබීමේ අපේක්ෂාවෙන් විපස්සනා වඩන්නේ නම් එවිට විපස්සනා ඥාන සම්මප්පදාන කෘත්‍ය 4 සම්පූර්ණ කරමින් පහළ වන බැවින් එය ඵලය සඳහා භාවනා කරන විපස්සනාවට වඩා විශේෂ වෙයි. ඉහළ විපස්සනා ඥානයට පෙරමෙන් පහසුවෙන් යාගත නොහැකි ආකාරයටද පත්විය හැක්කේය. එබැවින් මහා ටීකාහි ආර්ය මාර්ගය පහළ කරවිය හැකි විපස්සනාවේ පහළවීම වෙනස්ය. ඵල සමාපත්තිය ගෙන දිය හැකි විපස්සනාවේ පහළවීම වෙනස් එකක් යයි දක්වයි. එම මාර්ගය සඳහා විපස්සනා ඥාන අනුපිළිවෙලින් දියුණු වී සංඛාර උපේක්ඛා ඥානය බලවත්ව තියුණුව නැගී ආකල අපේක්ෂා කරන ලද ඉහළ මාර්ග ඥානයම පහළ වෙයි. අපේක්ෂා නොකරන ලද ඵල සමාපත්තිය පහළ නොවේ. නමුදු ඉහළ මාර්ගය පහළ වනු පිණිස ඥානය නොදියුණු තාක් කල් සංඛාර උපේක්ඛාව පමණක් නැවත නැවතත් පහළ වෙමින් පවතී. එම අවස්ථාවේ ලද ඵල ධර්මය කෙරෙහි බැඳීම නොසිදී සමහර දෙනාට ලද ඵලයටම සිත නැවේ. සිත නැමෙන නිසා එම ඵලයටම සිත සමවදී. එබැවින් ඉහළ මාර්ගය සඳහා වීරිය කරන යෝගීතම භාවනා කරන මේ කාල සීමාව තුල ලද ඵලයට සම නොවදිමි යයි මනාකොට අදිෂ්ඨාන කිරීමෙන් උක්ත බැඳීම කාලයකට නතර කොට එම කාලය තුල සිඳ දැමිය යුතුය. භාවනා කරන කාලය තුලද ලද ඵලයට සිත නොනැවීමට විශේෂයෙන් සතිමත් විය යුතුය. සමාපත්තියේ ස්ථිතිය මහා වේදල්ල සූත්‍රයට අනුව විනාඩි 5ක් විනාඩි 10ක් වේවා පැය දෙකක් පමණ වේවා ඵල සමාපත්තියේ සිටීමට කැමැති ආර්ය උතුමෝ තෙමේ පෙර ආතුව මෙපමණ කාල වේලාවක් ඵල සමාපත්තියේ පවතිවායි කාලය ප්‍රමාණ කොට අදිෂ්ඨාන කොට විපස්සනාව වැඩි යුතු වෙයි. මෙනෙහි කරමින් භාවනා වඩන අතරවාරයේ කැමැතිවන ඵල සමාපත්තිය තහවුරු කර ගැනීමට ව්‍යාපාර නොකළ යුතුය. ඒ සඳහා බලාපොරොත්තු නොවිය යුතු අපේක්ෂා නොකළ යුතු හුදු මෙනෙහි කිරීම කරමින් භාවනා කළ යුතුය. මෙලෙස මෙනෙහි කොට භාවනා කරන්නේ නම් සංඛාර උපේක්ඛා ඥානය බලවත් වූ විට පෙර අදිෂ්ඨාන කළ පරිදි කාලයක් සංස්කාර නිමිති අරමුණු වූ විට පෙර අදිෂ්ඨාන කළ පරිදි කාලයක් සංස්කාර නිමිති අරමුණු සියල්ල අරමුණු නොකර සංස්කාර නිරෝධයම නිර්වාණ ධාතුවම සිත වැදගෙන සිටී. මෙලෙස ප්‍රමාණ කළ තාක්කල් මේ ඵල සමාපත්තිය තහවුරුව පවතී. නමුදු මෙලෙස ප්‍රමාණ කළ තාක් කාල ප්‍රමාණයක් තහවුරු වීම වනාහි විපස්සනාව සවිමත් ලෙස ප්‍රගුණ කළ දක්ෂ පුද්ගලයන්ට පමණක් සමෘද්ධ වෙයි. විපස්සනාවේ බලවත් නො වූ අදක්ෂ වූ පුද්ගලයන්ට ප්‍රමාණ කළ කාලය සම්පූර්ණ නොවීමද විය හැක. පෙර ආතුවම ප්‍රමාණ කොට අදිෂ්ඨාන නොකර සමවැදුනේ නම් බොහෝ කල නොපැවතීම සිදුවීම බහුලය. සමවැදෙන අවස්ථාවේ ඵලසිතෙහි සංසිඳීම සමෘද්ධිය පහළවීම දසම ඒකාදසම අංකුත්තර පාළියෙහි පහත දැක්වෙන ලෙසට දේශනා කොට ඇත. ඵල සමාපත්තියේදී නිවන හැර වෙන කිසිවක්ම නොදනී. ආනන්දය මෙම ශාසනයෙහි මෙවන් සංඥා ඇත්තෙක් වෙයි. සංඥාව පහළවන ආකාරය වනාහි
එම නිවනේදී සියලු සංස්කාරයන් සමතයට පත්වීය යන්න ඇත්තය. සියලු උපදි ස්කන්ධයන් බැහැර කළේ යන්නද ඇත්තය. තණ්හාව ඡය වීමද සත්‍යය. රාග සියල්ල නිරුද්ධ වීමද සත්‍යය. සංස්කාර සංසිඳීම දුරු වීමද සත්‍යය. නිවීම නම් වූ නිවීම ශාන්තය. ප්‍රණීතයයි මෙලෙස සංඥාව ඇත්තේය. මෙලෙසට ඵල සමාපත්තියට පත්වන විට අරමුණු කරන ආකාරය දක්වයි. ආනන්දය සමාපත්තියට පත් වූ භික්ෂුවට මෙලෙස ශාන්තභාවයට පත්වීම මේ දැක් වූ ලෙසට මානසිකාරය පැවැත්වීමෙන් ලබාගත හැක. මෙලෙස ශාන්තවන අවස්ථාවේ පඨවි කසිනෙහි පඨවි සංඥාව නොමැත. ආපෝ කසිනෙහි ආපෝ සංඥාව නැත. තේජෝ කසිනෙහි තේජෝ යන සංඥාව නැත. වායෝ කසිනෙහි වායෝ යන සංඥාව නැත. මේ පද හතර මගින් රූප ධානය සමෘද්ධ වූ පුද්ගලයෙකුට වුවද ඵල සමාපත්තියේදී රූප ධානයන්ගේ අරමුණු වලට සිත නොයන බව දක්වයි. අනන්ත වූ ආකාශයේ ප්‍රඥාප්තියෙහි අනන්ත වූ ආකාශයයි සංඥාව නැත. අනන්ත වූ විඥානයේහි අනන්ත විඥානයයි යන සංඥාව නැත. ආකින්චං ඥායතනෙහි ආකින්චං ඥායතන සංඥාව නැත. නේව සංඥා නා සංඥායතනෙහි නේව සංඥාව නැත. මේ දෙපතය මගින් අභිඥා සිත් සාමාන්‍ය සිත් යන මේවා මගින් මෙලොව පරලොව හා බැඳුණු සංඥා මතකයන් කල්පනා කිරීම නැති බව දක්වයි. එබැවින් ඵල සමාපත්තියේදී තම කය සිත යන මේවායින් පටන්ගෙන වර්තමාන ලෝකයේ සම්බන්ධයෙන්ද සංඥා නොලබන බැවින් නොදනී. දේවලෝකයේ ආදී පරලොව ගැනද සිතීමක් නැත. යම් අරමුණක් දුටුවේද ඇසුවේද ආග්‍රහණ රස පහස විඳින ලද්දේද කල්පනා කළේද සිතින් ළඟා වීද සොයා බැලීද ගෝචර වීද එම අරමුණක් වර්ගයන් පිළිබඳද සංඥා නොමැත. මේ පදයෙන් ඵල සමාපත්තියට සමවැදී කලෙහි අනෙක් අවස්ථාවල මෙන් දුටු දැනගත් පරමාර්ථ ප්‍රඥප්ති අරමුණු පිළිබඳව කල්පනා නොකරයි. මානසිකාර්ය නොයදේ යයි දක්වයි. නමුදු සංඥාවක් නැත්තේද නොවේ. සංඥාවක්ද ඇත. මේ පදයෙන් සංඛාර සියල්ල සමතයකට පත්වන නිවන පිළිබඳ සංඥාව එහි ඇත්තේ යයි දක්වයි. වෙනත් බාහිර අරමුණු කෙරෙහි සිත යෙදීමක් කල්පනා කිරීම දුරු වී නිවන් අරමුණ මතම පමණක් මෙනෙහි කිරීම කල්පනා කිරීම ඇති එම සමාහිත සමාධිය මේ දැක් වූ ලෙසට මානසිකාර්යය යොදා පහළ කරගත හැකි බව දේශනා කළසේක. ඒතං සන්තං ඒතං පනීතං යන තන අර්ථය වනාහි ශාන්තයයි අර්පණා ප්‍රාප්ත ආර්යයන් වහන්සේගේ චිත්තූත්පාදයේ ශාන්තයයිම සම්පූර්ණ දිවා කාලයම පවත්වයි. ඵල සමාපත්තියේ සිටින විට ශාන්තය කියා සිටිනවා නොවේ. නමුදු ශාන්ත ආකාරයට අරමුණු කොට ඵලසිත පහළ වීමට අපේක්ෂා කරන බැවින් මෙලෙස දක්වයි. මෙහිලා අදාළ අට කතාව පෙර මාර්ගය පහළවන අවස්ථාව විස්තරය කරන අවස්ථාවේ දක්වන ලදී. පසු අවස්ථාවන්හිද එලෙසටම යයි වටහා ගත යුතුය. ප්‍රණීතයි සමවැදී සිටින ආර්යයන් වහන්සේ ඵල චිත්තෝත්පාදය ප්‍රණීතයයි කියාම දවසම පවතී. සබ්බ සංඛාර සමතෝ ආදී කොට ඇති පදයන්ද සන්ත පනීත නම් වූ එම නිවනම අර්ථ අතින් සමාන නමුදු විවිධ වූ වචනයෙන්මය. ඵලසිත පහළවන ආකාරය තවදුරටත් දක්වතොත් සංස්කාර සියල්ල සංසිඳීමට පත්වී යයි සමාපත්තියට සමවැදී සිටින ආර්යයන් වහන්සේගේ සංස්කාර සියල්ල සංසිඳීමකට පත්වී යයි මෙයම දවසක් වූව පවතී. පෙය්‍යාල අර්ථය විස්තර වශයෙන් දක්වතොත්
සියලු උපදි ස්කන්ධයන් අතහැර දමන ලදයි සමවැදී සිටින ආර්යයන් වහන්සේගේ ඵල චිත්තෝත්පාදය උපදි ස්කන්ධයන් සියල්ල අතහැර දැමීම ය දවසක් වූව පවතී. පිපාසයක් බඳු තණ්හාව ෂය වී යයි සමවැදී සිටින ආර්යයන් වහන්සේගේ ඵල චිත්තෝත්පාදය තණ්හාව ෂය වී යයිම දවසම වූවද පවතී. විරාගයේ යයි සමවැදී සිටින ආර්ය උතුමන්ගේ චිත්තෝත්පාදය විරාගයම යයි දවසක් පුරා වූව පවතී. සංස්කාරයන් නිරෝධ වී යයි සමවැදී සිටින ආර්ය උතුමන්ගේ චිත්තෝත්පාදය සංඛාර නිරුද්ධ විය යයිම දවසක් වූවද පවතී. සංස්කාර දුක නිවුණා යයි සමවැදී සිටින ආර්ය උතුමන්ගේ ඵල චිත්තෝත්පාදය දවසක් වූවද පවතී. මෙලෙස මේ සියල්ලද ඵල සමාපatti සමාධිය සලකා දේශනා කරන ලදී. සමාපත්තියෙන් නැගී සිටීම. ද්වේකෝ ආවුසෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තියා උට්ඨානාය සබ්බ නිමිත්තානංච මනසිකාරෝ අනිමිත්තාය ච ධාතුයා අමනසිකාරෝ යන මහා වේදාල සූත්‍ර දැක්වීමට අනුව සංඛාර සංසිඳීමෙන් නිරෝධ වූ නිවන අරමුණ අතහැර රූප වේදනා සංඥා සංඛාර විඥාන යන සංඛාර නිමිති පහ තුලින් එකක් අරමුණ කර කලෙහි ඵල සමාපත්තියෙන් නැගිටි පහත දැක්වෙන මේ පාළි විවරණය විසුද්ධි මාර්ගයෙන් උපුටා ගන්නා ලදී. සබ්බ සංගාහික කතා. සියලු නිමිති සබ්බ නිමිත්තානියයි කියන තැන රූපාරම්මන නිමිත්ත, වේදනාරම්මන, සංඥාරම්මන, සංඛාරම්මන, විඥානාරම්මන නිමිත්ත යන මේවා මෙහි අර්ථය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් මේ සංඛාර නිමිති සියල්ලමද එකට එක්ව ඉදින් මානසිකාරය නොයදීම යන්න ඇත්තය. නමුදු සමාපත්තියෙන් නැගී සිතෙහි අරමුණු වීමට සුදුසු සියලු අරමුණු පිඬුකොට කියන කතාවක් වශයෙන් සබ්බ නිමිත්තානං යන මේ පදය දේශනා කරන ලදී. වරකට සංඛාර නිමිති එකක්ම අරමුණු කළ හැකි බව යන එම හේතුව නිසා කිසියම් නිමිත්තක් භවාංගයේ අරමුණු වෙයිද එම නිමිත්ත භවාංග සිඳ මෙනෙහි කරන්නා හට ඵල සමාපත්තියෙන් නැගීම වෙයි. භවාංග සිත් පහළ වී නම් ඵල සමාපත්තියෙන් නැගී සිටියා නම් වෙයි. නමුත් සාමාන්‍ය ආර්යයන් වහන්සේලාට එම භවාංග සිත ප්‍රකටව දැනගැනීම දුෂ්කරය. භවාංගයට අනතුරුව ඵලය නිවන ප්‍රත්‍යවේක්ෂා කිරීම වේවා, වෙනත් එකකට සිත යෙදීම වේවා, කර්මස්ථානය භාවනා කිරීම වේවා දිගට පහළ වෙයි. ප්‍රත්‍යවේක්ෂාව සිත යෙදීම භාවනා යන මෙම සිත්ම ප්‍රකට ලෙස දත හැක්කේය. එබැවින් එවන් සිත් පහළ වූ අවස්ථාවේ ඵල සමාපත්තියෙන් නැගී සිටියේ යයි සලකා ගත යුතුය. සමහරෙකුට ඵල සමාපත්තිය සඳහා භාවනා කරන්නේ නම් ඵලයටද වහා ලංවිය හැක්කේය. ඵලයෙන්ද වහා නැගී සිටිය හැක. ඵලය පහළ වීම එක වතාවක් භාවනා කොට ප්‍රත්‍යවේක්ෂා කිරීම එක වතාවක් වශයෙන් බොහෝ වතාවක් සිදු විය හැක්කේය. එවිට සමවැදීමටද දක්ෂ නොවේයි. සුතමේ ඥානයේද නැත්තෙකු වන්නේ නම් සාමාන්‍යයෙන් ඵල සමාපත්තියේ සිටියදීම ඒ අරමුණු කල්පනා කිරීම, සලකා බැලීම, භාවනා කිරීම යනාදිය කොට දත හැක්කේ යයි වර්ධවා අදහා ගත හැක්කේය. මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ සලකා ගැනීම සේයයි සිතාගත යුතුය. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙසේ දේශනා කළසේක. ඇවැත්නි, මම ගන්තර ආනෙන්ජ සමාධියට සමවැදී සිටින විට ජලයට බැස නැවත නැග එන ඇතුන්ගේ සතුටු හඬ ඇසුවෙමි දක්වන ලදී. ආනෙන්ජ සමාධිය යන්න රූප අරූප චතුත්ථ ධාන පහද එම පහ තුලින් එකක් පාදක කොට සමවැදුණු අරහත් ඵල සමාධියද ආනෙන්ජ සමාධිය යයි කියනු ලැබේ යයි උද්දාටන කතාහි දක්වයි.
මෙම ආනෙන්ජ සමාධියට සමවැදී සිටින විට අකුණු විදුලි කොටන ශබ්දයද නොඇසෙයි. යම් බාහිර හේතුවක් නිසා කෝප්‍ය නොවන චලනය නොවන සමාධියකි. එබැවින් එම භික්ෂූන් එම කතාව පිළි නොගත් නිසා බුදුපියාණන් වහන්සේට දක්වන ලදී. එවිට බුදුපියාණන් වහන්සේ පහත දැක්වෙන ලෙසට විනිශ්චය කරන ලදී. අපිරිසිදු ඵල සමාපත්තීන්ද ඇති බව. අත්තේසෝ භික්ඛවේ සමාධි සෝච කෝ අපරිසුද්ධා. මහණෙනි, මොග්ගල්ලාණයන් සමවැදුණු එම සමාධිය ආනෙන්ජ සමාධිය බැව් සැබෑය. නමුදු එම සමාධිය සම්පූර්ණයෙන් පිරිසුදු නැත. වරක ආනෙන්ජ සමාධියද වාරක සාමාන්‍ය සිතද යන ලෙසට මිශ්‍රව පවතින බැවින් ඇතුන්ගේ ශබ්ද ඇසුනේ යයි කියයි. මහා මොග්ගල්ලාන මහතේර පැවිදිව සත්දිනක් ඇතුළත මහරහත් බවට පත්විය. එතැන් පටන් සමාප්තිය වසීභාව පහ වශයෙන් ප්‍රගුණ නොකර චතුර්ථ ධානයට සමවැදී එයින් නැගිටින අවස්ථාවල ඇතුන්ගේ ශබ්දය ඇසූසේක. මෙලෙස ධානයෙන් නැගී අවස්ථාවේම අසන ලදී. සමාපත්තියට සමවැදී සිටින විට අසන ලදැයි සිතාගත් බව විනය අට කතාහි දක්වා ඇත. මෙහිලා චතුත්ථ ධානය යයි සාමාන්‍ය ලෙස සලකා ගත්තත් රහත් බවට පත් වූ තැන් පටන් සමවැදුණු ධානයන් රහත් බවට පත් වූ තැන් පටන් සමවැදූ ධානයන් වන බැවින් අරහත් ඵල චතුත්ථ ධානයම ගැනීම වටී. විශේෂ උද්ෘතයක්. දක්වන ලද පාලි අට කතා සම්බන්ධ කතාවල ධානයෙන් නැගී විට ඇතුන්ගේ ශබ්දය අසන ලදී. මෙලෙස ඇසීමම සමාපත්තියට සමවැදී සිටින විට අසන ලදැයි සිතාගන්නා ලදී යන කතාවෙන් සමාපත්තියෙන් නැගී විට ප්‍රථමයෙන් ප්‍රත්‍යවේක්ෂා නොකර අනිකුත් දැනීම් සිත යෙදීම් සිදුවේ හැක්කේ දැයි දත යුතුයි. ආර්ය පුද්ගලයෙකු පාසා තම තමාගේ ආර්ය තත්වය වශයෙන් සම වූවත් කැමති කැමති ෂණයක ඵලයට සමවැදී හැකි නොහැකි බව වශයෙන් වෙනස් වන බව මේ පහත සඳහන් මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාස අට කතාවෙන් දත හැක. සත්ත්ව විහාරී නෝ සත්ත්ව විහාරී. රහතන් වහන්සේ අඛණ්ඩව සමත විපස්සනා අනුව නිතිපතා කටයුතු කරන සත්ත්ව විහාරී පුද්ගලයාද අඛණ්ඩව සමත විපස්සනා භාවනා කටයුතු නොකරන නොසත්ත්ව විහාරී පුද්ගලයාද මෙලෙස දෙවර්ගයකි. එම දෙවර්ගය අතුරින් භාවනාව අඛණ්ඩව වඩන භික්ෂුව යම් කිසි කටයුත්තක් නිමකොටද ඵල සමාපත්තියට සමවැදීමට සමත් වෙයි. භාවනාව සත්‍යයෙන් නොකරන රහතන් වහන්සේ අල්ප මාත්‍ර කෘත්‍යයක්ද සිදුකොට උත්සාහ කළද ඵල සමාපත්තියට පත්වීමට සමත් නොවේයි. මේ අට කතාවෙහි සාධක වත්තු වදන් මෙසේ දක්වයි. ශිෂ්‍ය සාමණේර සමග ආරණ්‍ය වාසීව ගත කරන මහතෙර නමක් සිටිසේක. මහතෙර සඳහා විසීමට තැනක් විය. සාමණේර නමට සුදුසු තැනක් නොවිය. මහතෙර තැන කුඩා සාමණේර නමට තැනක් නැතිකම ගැන කල්පනා කරමින් සිටි නිසා එම වස් කාලය තුල වරකට වත් ඵලයට සමවැදිය නොහැකි විය. ශිෂ්‍ය සාමණේර නම වනාහි වස්තුන් මාසය පුරාම ඵල සමාපත්තියට සමවැදී සිටිමින් සතුටින් ගත කළේය. වස් පවාරණයේදී සාමණේර නම ස්වාමීන් වහන්සේ ආරණ්‍ය වාසය සුව පහසු වීදයි ප්‍රශ්න කළ විට මහතෙර නම මට නම් සුව පහසු නොවී යයි ප්‍රකාශ කළසේක. මේ කතාවේ වන සාමණේර නම සත්ත්ව විහාරී රහතන් වහන්සේ නමකි. එම නිසා විසීමට තැනක් නැති නමුත් සිත් වූ පරිදි ඵල සමාපත්තියට සමවැදී සිටිය හැකි විය. මහතේර වනාහි නො සත්ත්ව විහාරී රහත් නමක් විය. එම නිසා තම ශිෂ්‍යයාට තැනක් නැතිවීම ගැන කල්පනා කරමින් සිතින් ව්‍යාපාර කරමින් සිටි බැවින් සමාපත්තියට සමවැදිය නොහැකි විය. ඒ නිසා ඵල සමාපත්තිය තමා කැමති පරිදි සමවැදිය හැකි රහතන් වහන්සේ නමක් වීමට සත්ත්ව විහාරී පුද්ගලයෙකු වීමට විපස්සනා භාවනාව අඛණ්ඩව උත්සාහ කරමින් සිටිය යුතුය.
ඵල සමාපත්තියට සමවදින ආකාරය නිමි. නිබ්බාන කතා. නිර්වාණ යන පදයෙන් සැදුණු නිබ්බාන යන පදය ඊ නිසා න වර්ණයට මාරු කොට ලිවීම සුදුසුය. නමුදු ත්‍රිපිටක පාළි බොහොමයක යෙදී ඇති ලෙසටම අල්ප ප්‍රාණ න වර්ණයට මාරු නොකර ප්‍රකෘති ලෙසටම මෙහි දක්වා ඇත. දැන් මාර්ගඵලයන්ට අරමුණු වන නිවන ගැන විස්තර දක්වන්නෙමු. නිවන යන්න විශාල ප්‍රාසාදයක් නොවේ. විශාල නගරයක් ප්‍රදේශයක්ද නොවේ. ආලෝකයක් වර්ණයක්ද නොවේ. සිසිල් බවකුත් නොවේ. මක් නිසාදයත් එම විශාල ප්‍රාසාද ආදී දේවල් අසංකත පරමත්ත ධර්ම නොවේ. ඒ ආකාරයන්ට ප්‍රඥප්ති ධර්ම අනුව සංකත පරමාර්ථ ධර්මයන් පමණක්ම වන්නේය. ඇත්ත වශයෙන් වනාහි අසංක පරමාර්ථ ධර්මයක් වන නිවන සන්තති ලක්ෂණා යයි කියනු ලබන කෙලෙස් වට දුක් වලින් මිදී දුරු වීම ස්වභාවයයි. විසංඛාරයයි කියනු ලබන ලෙසට නොසිඳ ඇතිවෙමින් නැතිවෙමින් පවතින නාම රූප සංස්කාරයන්ගේ සම්පූර්ණ දුරු වීමයි මිදීමයි. සංස්කාරයන්ගෙන් දුරු වී සංස්කාරයන්ට ප්‍රතිවිරුද්ධ වන්නා වූ නිවන සංස්කාරයන්ගේ නම්වලට ප්‍රතිවිරුද්ධ ස්වභාවයෙන් විවරණය කරයි. පහත දැක්වෙන්නේ එවන් වූ පටිසම්භිදා මග්ග පාළියයි. ඉපදීම ඇති ධර්මය සංස්කාර ධර්මයෝය. ඉපදීම නිමයි වූ ධර්මය නිවනය. නොසිඳ පවත්නා නාම රූප සන්තතිය සංස්කාර ධර්මයෝය. නොසිඳ පවත්නා වූ නාම රූප සන්තතියක් නොමැති තැන නිවනය. සංඨානයක් සටහනක් දේහයක් ඇති තැන ඇත්තාක්සේ පැනෙන ධර්මය සංස්කාර ධර්මයෝය. එසේ නොපැනෙන ධර්මය නිවනය. අභිවෘද්ධිය සුභසිද්ධිය පිණිස උත්සුක වීම සංස්කාර ධර්මයෝය. ඒ ආදියෙන් තොර ධර්මය නිවනය. පෙර භවය පෙර සිත හා බැඳී පහළ වීම සංස්කාර ධර්මයෝය. බැඳී පහළ වෙමින් තොර ධර්මය නිවනය. මේ පාළිය මගින් ප්‍රථමයෙන් පහළවීම නොසිඳ පහළවීම සටහනක් දේහයක් ඇතිතාක්සේ ප්‍රකට වීම ව්‍යාපාර කිරීම පෙර සිත හා බැඳී පහළවීම ඇති නාම රූප සංස්කාරයන්ගේ ඒකාන්ත දුරු වීම නිවනයයි දක්වයි. මේ අසංකත ධාතු ස්වභාවයෙන් වට්ට තුන නම් වූ දුක නිවෙයි. මෙලෙස වට්ට දුක නිවීමේ ශක්තිය ඇති නිසා එම අසංකත ධාතු ස්වභාවය නිවන නම් වෙයි. වෙනත් ආකාරයකට වනාහි මේ අසංකත ධාතු ස්වභාවය මාර්ග ඥාණයෙන් අවබෝධ කළ කලෙහි වට්ට දුක නිවෙයි. මෙලෙස වට්ට දුක නිවීමේ ශක්තිය ඇති නිසා එම අසංකත ධාතු ස්වභාවය නිවන නම් වෙයි. වෙනත් ආකාරයට වනාහි නිවීම ස්වභාවය නාම රූප සංඛාර නම් වූ වට්ට දුක් වලින් ඒකාන්තයෙන් නැවත නොයන ලෙසට නිවීම ස්වභාවයයි කියනු ලැබේ. නාම රූප සංඛාර සංඛ්‍යාත අතීතාක් වට්ට දුක් වල නිවීමට හේතු නිවීම ස්වභාවය යයි කිව යුතු එම නිවන අතක්ඛාවචර යයි කියන ලෙසට කල්පනා කොට සලකා බැලීම මාත්‍රයෙන් දත හැකි අභාව ප්‍රඥාප්තියක් නොවේයි. ගම්බීරෝ දුද්දසෝ යන ආකාරයට දක්වන ලෙසට ගැඹුරු බැවින් ඊතා ගැඹුරුය. ප්‍රකෘති ඥාණයෙන් වටහා ගැනීම අතින්ද දුෂ්කර වෙයි. පණ්ඩිත වේදනීයෝති සම්මා පටිපදං පටිපන්නේහි පණ්ඩිතේහි වේදිතබ්බා. විපස්සනා ප්‍රතිපදාව පිළිපැද මගඵල ඥාන සමන්වාගත ප්‍රඥාවන්තයන්ටම අස්පනා පිට දැක දැනගත හැකි අසංකත පරමාර්ථ ධර්මය වෙයි. තණ්හාවේ අරමුණ නොවේයි. එබැවින් එම නිවන වාන නම් වූ තණ්හාවෙන්ද මිදෙයි. තණ්හා නොමැති වූ දුරු වූ බව වෙයි. එම නිසා එම නිවන මාර්ග ඥාණයෙන් අවබෝධ කළේ නම් අවබෝධ කළ තැනැත්තාගේ సంతානයේ තණ්හාව දුරු වෙයි, තොර වෙයි.
නිබ්බාන පදයේ වචනාර්ථය අට කතාවල පහත දැක්වෙන ලෙසටත් දක්වත්. ඒ භවයන් වෙනත් භවයකට ඒ භවයෙන් වෙනත් භවයකට ඵලය හා කර්මය සම්බන්ධ කොට දිය හැකි තණ්හාවෙන් නික්මුනේය. තණ්හාවෙන් නික්මුණු ධර්මය වෙනත් ලෙසකින් වනාහි මෙම අසංකත ධර්ම ස්වභාවයේහි තණ්හාව නොමැත්තේය. එබැවින් නිවන නම් වෙයි. තණ්හාව නොමැති තණ්හාව දුරු වූ ධර්මයේයි කියනු ලැබේ. වෙනත් ලෙසකටද වනාහි මේ අසංකත ධාතු ස්වභාවය මාර්ග ඥාණයෙන් අවබෝධ කර කලෙහි තණ්හාව නොමැත පහළ නොවේ. එබැවින් නිවන නම් වෙයි. මූල ධර්ම වශයෙන් නාම රූප නම් වූ අතීතාක් සංස්කාර වට්ඨ දුක් වලින් තොරව එයින් සංසිඳුණු ධර්මය යන නම ලබයි. නාම රූප සංස්කාර සහිත අතීතාක් වට්ඨ දුක් වල සංසිඳීම දුරු වීම වන්නා වූ එම නිවන අනිමිත්ත පච්චුප්පට්ඨානං යන්නට අනුව නිමිත්තක් සටහනක් දෙයක් වශයෙන් තොර බැවින් ආරයන් වහන්සේලාගේ ඥානයෙහිම පහළ වෙයි. එබැවින් නිවන අවබෝධ කළ උතුමෙකුට වේවා එම නිවන කුමන වර්ණයක් සටහනක් ඇත්තේදැයිද කුමන වස්තුවක් හා සමදැයිද ප්‍රකාශ කළ නොහැක්කේය. අතරක් නොතබා ඇතිවෙමින් නැතිවෙමින් පෙරළෙමින් පවතිනා වූ නාම රූප සංස්කාරයන්හි ඉතිරියක් නොතබා දුරු වූ බව පමණක් වටහා ගනී. කීමටද කිව හැක. එම නිසා මිලින්දප්පඤ්ඤාහි මෙලෙස දක්වා ඇත. මිලිඳු මහරජ නිවනට සමාන වූ රූපකයක් නොමැත්තේය. නිවනට වර්ණයක් හෝ රූප සටහනක් හෝ වයස් ප්‍රමාණයක් හෝ උපමා ලෙසකින් හෝ උපස්තම්භක හේතු වශයෙන් හෝ ජනක හේතු වශයෙන් හෝ දැනගැනීමේ ණය ක්‍රමයෙන් හෝ ප්‍රකට කොට පෙන්වීමට නොහැකි වන්නේය. නිවන හා අභාව ප්‍රඥාප්ති සම නොවන බව. සංස්කාරයන්ගේ නිවීම දුරු වීම පහළ නොවීම අභාව ස්වභාවය නිවනයයිද එම නිවනෙහි වර්ණ රූප සටහන් වයස් ප්‍රමාණ නොමැතියයිද එම නිවන උපමා මාර්ගයෙන් ප්‍රකට කොට දැක්විය නොහැකියයිද කියන බැවින් නිවන යන්න මොන ලෙසකින් හෝ නොමැති දෙයක් යයි කියන අභාව ප්‍රඥාප්ති හා සමයයි සිතත්. නමුදු නිවන යන්න මොන ලෙසකින් හෝ නොමැති බවක් වනාහි නොමැත්තේය. සංස්කාරයන්ගේ නිවීම දුරු වීම පහළ නොවීම අභාව ස්වභාවය වශයෙන් ප්‍රකට වන්නේමය. ප්‍රකට ලෙසට ඇති නිසාම එම සංස්කාර නිවන ස්වභාවය අස්පනා පිට දැක මාර්ග ධර්ම ඵල ධර්ම පහළ විය හැක්කේය. රහතන් වහන්සේගේ සුද්ධ නාම රූප සන්තතියත් පරිනිබ්බාන චුති කාලයට පසු ඒකාන්තයෙන් පහළ වීමකින් තොරව විනාශ වී නිවි යන්නේය. පහත දැක්වෙන්නේ පරමත්ත එනම් අස්පනා පිට දැනීම වශයෙන් නිර්වාණය ප්‍රකට ලෙසම ඇති බවට පැහැදිලිව ප්‍රකාශ කරන උදාන ඉතිවුත්තක පාළියයි. මහණෙනි නොඋපදින සුළු නිවන ඉපදීම දුරු කළ නිවන ප්‍රකටව නොපැනෙන නිවන දෙයක් සිදු නොකරන නිවන හේතු බොහොමයක් සම්පාත වී පහළ කළ නොහැකි වූ නිවන ඇත්තේය. මහණෙනි නොඋපන් ප්‍රකට නැති හේතුවකින් නොකරන ලද හේතු රාශියක් සමන්විත වී පහළ වූවක් නොවන මේ නිවන් ධර්මය ඉදින් නොවන්නේ නම් එසේ වන කල්හි මේ ලෝකයේ උපන් ප්‍රකටව ඇති හේතු ධර්මයකින් කර දෙන පහළ කරවන හේතු ධර්ම රාශියන්ගේ සමவாயයෙන් පහළවන පංචස්කන්ධ නාම රූප ධර්මයන්හි නොමැති බව දුරු වීම නම් වන නික්මීම පැනවිය නොහැක දැනගත නොහැක. මහණෙනි නොඋපන් ප්‍රකටව නොපැනෙන නොකරන ලද නිවන් ධර්මය හේතු රාශියක සමவாயයෙන් නොනිපන්
ඇත්තටම යම් හේකින් පරමාර්ථ වශයෙන් ප්‍රකටව ඇත්තේමද එහෙයිනි. නිර්වාණය ධර්මය පරමාර්ථ වශයෙන් ප්‍රකටව ඇති නිසා පහළ වූ ප්‍රකටව ඇති හේතු ධර්මයකින් කරන ලද හේතු රාශියකගේ සමවායෙන් පහළ වූ පංචස්කන්ධ නාම රූප ධර්මයන්ගේ පහළ නොවීම, දුරු වීම, නික්මීම, නිමවීම යන්න වනාහි පැනෙයි. දත හැක්කේය. අර්ථය වනාහි නාම රූප සංස්කාරයන්ගේ පහළ නොවි නිවී යාම නම් වන නිර්වාණ ධර්මය නාම රූප ධර්ම ලෙස පහළ වීම නොමැති නිසා අජාත අභූත නම් වෙයි. හේතු ධර්මයන්ගෙන් පැන නොනගින බැවින් අකත නම් වෙයි. හේතු ධර්ම රාශියක සමவாயෙන් පහළ කරන ධර්මයක් නොවන බැවින් අසංකත නම් වෙයි. එම නිබ්බාණය නම් වන නිවීම නොමැත්තේ නම් අතරක් නොතබා ඇතිවෙමින් නැතිවෙමින් යන නාම රූප ස්කන්ධයන් සන්තතිය සිඳලීමක් තිබිය නොහැක්කේය. නමුදු එම නිවන් ධර්මය අභාව ප්‍රඥාප්ති ලෙස නොමැති දෙයක් නොවේ. මාර්ගඵලයනට ඇස් පනා පිටම පවතින අරමුණ වශයෙන් පරමාර්ථ ලෙස ප්‍රකටව ඇත්තේමය. ප්‍රකට ලෙසම ඇති නිසාම නියම ක්‍රමය අනුව හික්මෙන්නාගේ සංතානෙහි අතරක් නැතිව පැන නගින නාම රූප ස්කන්ධ සන්තතිය පරිනිබ්බාන චුතියට පසු කාලයේහි නැවත පහළ නොවි සදහටම නිවී යා හැක. මෙලෙස නිවීමක් ප්‍රකට ලෙසට පැවැත්විය හැක්කේ යයි යන්න අදහසයි. ඥානයෙන් විනිවිද දැක ගනිත්වා. මහණෙනි, එම නිර්වාණය නම් වූ ආයතනයක් පරමාර්ථ ඇත්තේය. එම නිවන නම් වන එහි පඨවි ධාතුවද ආපෝ ධාතුවද තේජෝ හා වායෝ ධාතුද නැත. ආකාසඤ්ඤංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන ධර්මද නැත. මේ වර්තමාන ලෝකයේද නැත, පරලෝකයේද නැත. ඊරසඳ දෙකමද නැති බව. මහණෙනි, එම නිවන නම් වන අරමුණ කෙරෙහිද පැමිණීමක් මම වදාරන්නේ නැත. චුතවීමක් වදාරන්නේ නැත. ළඟා වී පහළ වීමක් වදාරන්නේ නැත. මනුෂ්‍ය භවයේහි දේව භවයට වෙනත් භවයකින් පැමිණීමක් ඇත්තාසේ නිවනට පැමිණීමක් නැත. එම නිවනින් වෙනත් තැනකට මාරු වී යාමක්ද නැත. මනුෂ්‍ය දේව භවයන් මෙන් එම නිවනෙහි පුද්ගල සංතානයන්ගේ පැවැත්මක්ද නැත. චුතියක් මරණයක්ද නැත. අලුතින් පහළවීමක් නැත. මාර්ගඵල ප්‍රත්‍යවේක්ෂ ඥාන මගින් දැන ගැනීම අරමුණු කිරීම පමණක් ඇත්තේ යයි කියනු ලැබේ. එම නිබ්බාන නම් වන අරමුණ නිසා තහවුරුවක් පදනමක් නැත්තේමය. රූප ධර්ම නොවන බැවින් කිසියම් තැනක තහවුරුව පවතිනවා නොවේ. කිසියම් ධර්මයක් මත හෝ ඇසුර ලබා පවතිනවා නොවේ. නාම ධර්මයක්ම වන්නේ නමුදු ඵල ප්‍රත්‍යුප්පන්න ධර්මයක් නොවන බැවින් කිසිම හේතු ධර්මයක් හෝ පිහිට කොට නැතයි කියනු ලැබේ. අතරක් නොතබා පවතිනවාද නොවේ. අතරක් නොතබා ගලන නාම රූප සන්තතිය හා ප්‍රතිපක්ෂ වන්නා වූ ස්වභාවයම වන්නේය. නාම ධර්ම වන නමුදු චිත්ත චෛතසික වැනි අරමුණු කළ හැකි ස්වභාවයක් නොවේ. මාර්ගඵලයන්ගේ අරමුණු වන මේ නිවන ශාන්ත බවම එම නිවන දැනගත්තේ නම් සියලු දුක් නොමැති බැවින් අට කතා හේතු දක්වන පද නාම රූප සංස්කාර යන වට දුකෙහි අන්තය වෙයි. සංඛාර හා නිබ්බාන එකිනෙකට ප්‍රතිපක්ෂ වන හැටි. සංස්කාර සමතය වන නිවන කුමක් නිසා ගින්න හා ජලය උණුසුම හා සිසිලස අඳුර හා එළිය මෙන් සියලු ආකාරයෙන් එකිනෙකට ප්‍රතිපක්ෂ බවක් ඇත්තේද? එබැවින් සංකත ධර්ම කෙරෙහි කිසියම් සංස්කාර නිවීම නම් වූ නිවන නොමැතිවන්නාසේ
එම සංස්කාර සංසිඳීම නම් වූ නිවනේ හිඳු සියලු සංකත ධර්මයන් කිසිත් එසේම නොමැත්තේය. සංකත ධර්ම හා අසංකත ධර්ම යන මේවා එකිනෙකට ඇතුළත් වීම සිදු විය නොහැක. මෙම උදාන අට කතාවට අනුව නොසිඳ පහළ වෙමින් පවතිනා වූ සංඛාර ධර්ම තවම ඉතිරිව ඇත්තේ නම් සංඛාර නිවීම නම් වන නිවනට පත් උනාන වන්නේය. නිවන දැනගනිමින් සිටින විට සංස්කාර ධර්ම එකක්වත් ප්‍රකට නැත. පරිනිබ්බාණයට පත්වන අවස්ථාවෙහි සංස්කාර ධර්ම කිසිවක් පහළ නොවේ යයි නොමැත්තේ යයි දත යුතුය. සංඛාර සියල්ල සංසිඳී සංස්කාර නිවීම පමණක් පහළ වන එම නිවන මාර්ග ඥානය මගින් දැනගත්තේ නම් එසේ දැනගත් ඔහුගේ సంతානෙහි අපාය ගාමිනීය තණ්හා, ඕලාරික කාම තණ්හා, සුකුම තණ්හා, රූප අරූප තණ්හා යන මේවා පහළ විය නොහැක්කේය. ඉතිරි නොමැතිව ෂය විය, නිරෝධ විය. එම තණ්හාවෙන් බැහැර කරලීය. නැවත පහළ විය නොහැකි ලෙස ඈතට බැහැර කිරීමද සිදුවෙයි. එම තණ්හා නම් වූ බන්ධනය ලිහා දැමීමද සිදුවෙයි. එම තණ්හා නම් වූ දැඩිව ඇලීම දුරු වෙයි. එබැවින් මාර්ග සතරෙහි අරමුණ වන්නා වූ එම සංස්කාරයන්ගේ නිවීම නම් වන නිවන තණ්හාවේ ඡය වීම හෙවත් නිරෝධය සිදුවෙයි. තණ්හාව බැහැර කිරීමද සිදුවෙයි. තණ්හාව ඊතා ඈතට දුරලීමද සිදුවෙයි. එම තණ්හා බන්ධනය ලිහි යාමද සිදුවෙයි. එම තණ්හා ඇලීමද ඡය වී යාමද සිදුවෙයි. එබැවින් නිවන පහත දැක්වෙන ලෙසටද දේශනා කරන ලදී. මහණනි, දුකෙහි නිරෝධය වන්නා වූ ආරයන් වහන්සේලා දැනගන්නා සත්‍ය ධර්මය කුමක්දයත් පිය රූපී සාත රූපී වීමට සුදුසු එම තණ්හාවේම යම් ඉතිරි නොකොට නොයලීම නම් වූ නිරෝධයක් වේද, එම ස්වභාවය යම් ත්‍යාග ස්වභාවයක්, යම් ඒ ඈතට දුරු කිරීමක්, යම් ඒ මිදී යාමක්, යම් ඒ ඇලීමක් නැති බවක්. මහණෙනි, තණ්හාවේ ඉතිරි නොකොට ඡය වීම, නිරෝධය, නොඇලීම නම් වන මේ ස්වභාවය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි කියනු ලැබේ. තවදුරටත් මාර්ග ඥාන හතර මගින් නිවන දැනගනී නම් එම දැනගන්නා අවස්ථාවේදීද සංඛාර සියල්ල ඡය වෙයි. නිවන නොදන්නා කල්හි පහළ වීමට සුදුසු කෙලෙස් කඳුද එම එය දැනගත් තැන් පටන් පහළ විය නොහැකි වෙයි, නිරුද්ධ වෙයි. එබැවින් නිවන සියලු සංස්කාරයන්ගේ නිවීමද වෙයි. කන්ද, කිලේශ, අபிසංඛාර, කාම ගුණ යන උපදීන්ද බැහැර කිරීමද වෙයි. තණ්හාවේ දුරු කිරීමද වෙයි. කෙලෙස් නම් වන බැඳීම, ඇලීම නිරුද්ධ වෙයි. දුක් ඇතිතාක් ක්ෂය වීමද සිදු වෙයි. එම නිසා නිවන පහත දැක්වෙන ලෙසට දේශනා කළසේක. සියලු සංස්කාරයන්ගේ සමතය, උපදීන් දුරු කිරීම වන්නා වූ, තෘෂ්ණාව ඡය වීම වන්නා වූ, කෙලෙස් නම් වන දැඩිව ගැනීම දුරු වන්නා වූ, සියලු දුකෙහි නිරුද්ධ වීම, තණ්හාවෙන් මිදෙන ස්වභාවය, දුක නිවෙන එම ස්වභාවය ඇත්තේය. එම ස්වභාවය නිවන නම් වන ස්ථානය දැකීමට දුෂ්කරය. උපාදිශේෂ හා අනුපාදිශේෂ නිබ්බාන. මග්ගඵලෙහි අරමුණු වන්නා වූ එම නිවන නාම රූප සංස්කාර වට දුක් සියල්ලෙහි නිවීම නම් වන ලක්ෂණ ස්වභාව වශයෙන් එකක්ම වන්නේ නමුදු ස්කන්ධ ඉතිරි ඇති බව නැති බව යන වෙනස්කම් ඇති බැවින් පරියාය වශයෙන් උපාදිශේෂ නිබ්බාන හා අනුපදිශේෂ නිබ්බානයයි දෙවිදියකට බෙදෙයි. ඒ තුලින් පරිනිබ්බාණයට පත්වීමට කලින් රහතන් වහන්සේගේ సంతානයේ කෙලෙස් නැවත ඇත්තටම පහළ නොවන ලෙසට නිවී යාම,
ස උපදිශේෂ නිබ්බාන නම් වෙයි. ස හෙවත් සහිත වන්නා වූ ඇතිව උපාදි එනම් තණ්හා ආදිය වනාහි ඵල වශයෙන් පහළවන ස්කන්ධඵල ස්කන්ධයන් සේසා හෙවත් සහිත වූ නිබ්බාන හෙවත් නිවීම ස උපාදිශේෂ නිබ්බාන හෙවත් ඵල ස්කන්ධයන් ඉතිරිව තිබියදීම කෙලස් නිවුණු ස්වභාවයයි කියනු ලැබේ. රහතන් වහන්සේට පරිනිබ්බාන චුතියට පසු කාලයේහි රූප නාම සංස්කාරයන්ගේ පහළවීම සිදු නොවි නිවී යාම අනුපාදිශේෂ නිබ්බාන නම් වෙයි. මහණෙනි තණ්හා ආදීෙහි ඵල වශයෙන් ගත් ස්කන්ධ ඉතිරි ඇත්තා වූ තණ්හා උපාදාන කර්ම යන මේවායේ ඵල වන්නා වූ ස්කන්ධයන් ඉතිරිව ඇත්තා වූ නිබ්බාන ධාතුව කුමක්දයත් මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම කෙලස් කෙරෙන් දුරින්ම දුරු වී සත්වයන්ගේ වන්දනා පූජාවන් පිළිගැනීමට සුදුසු කීනාශ්‍රව වූ පිළිපදින ලද කලයුත්ත මාර්ග ඥාන හතරින් දුරු කළ කෙලස් කන්ද අபிසංඛාර යන බරපොදි තුන බිම හෙළු අරහත් ඵලය නම් වන තම අර්ථ සිද්ධියපත් වූ භවයන්හි බැඳීම් ඇති කරන සියලු සංයෝජන ඡය කළ මනාලෙස දැනගෙන කෙලෙස් වලින් මිදුණු එම අරහත් උතුමන්ගේ පංච ඉන්ද්‍රියන් වර්තමාන අවසාන භවයේ පහල කළ කර්ම ශක්තිය නොනිමිතාක් කල් දිගින් දිගට පහල කරමින් පිහිටන බැවින් ඒවා ඇත්තේමය. එම පංචේන්ද්‍රයන් නැවත පහල නොවන ලෙස චුති කරනු කැමැති නමුත් චුති නොවී පවතින බැවින් එම රහත් උතුමන් මනාප අමනාප අරමුණු විඳී. තණ්හා උපාදාන කර්ම යන මේවායේ ඵලවන්නා වූ ස්කන්ධයන් තවම ඉතිරිව තිබෙන්නේ රහතන් වහන්සේගේ సంతානෙහි යම් රාගයක ඡේවීමක් අභාවයක් අත්‍යන්ත නොඉපදීමක් යන මේවා යම් ද්වේෂයකට පෙය්‍යාල මෝහයකට පෙය්‍යාල මහණෙනි රාගයේහි අත්‍යන්ත නොඉපදීම නම් වන මෙම කෙලෙස් සංසිඳීම ස උපදීසේස නිබ්බාන ධාතුයයි කියනු ලැබේ. මහණෙනි ස්කන්ධ ඉතිරි නැතිව නිර්වාණ ධාතුව කුමක්දයත් මහණෙනි මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් දුරින්ම දුරු කළ දෙවි මිනිසුන්ගේ වන්දනා පූජා ගැනීමට සුදුසු වූ පෙය්‍යාල මනා ලෙස දැනගෙන කෙලෙස් වලින් මිදීම වෙයි. එම රහත් උතුමන්ගේ සියලු මිදීම් අව්‍යාකත වේදනා තණ්හා මාන දිට්ඨි වශයෙන් අභිනන්දනය නොකර බාර නොගෙන මෙම වර්තමාන භවයේදීම සිසිල් වෙයි. තවදුරටත් සම්බන්ධ වී දිගට පහළ වීමක් නොමැති බව නිරෝධ වීම වශයෙන් නිරුද්ධ වන්නේය. මහන් නව භවයක ස්කන්ධයන් පහළ නොකර වර්තමාන භවයේදීම රහතන් වහන්සේගේ ස්කන්ධයන් නිවී යාම පරිනිබ්බාන චුතියේ නිවීමට පසු නව ස්කන්ධයන් ඉදිරියට පහළ නොකර සදාකාලිකව නිවී යාමට අනුපාදිශේෂ නිබ්බාන ධාතුයයි කියනු ලැබේ. මේ අනුපාදිශේෂ නිබ්බානය ස්කන්ධ පරිනිර්වාණයයි. මාර්ග භාවනාව නොවැඩුවේ නම් පහළ විය හැකි වූ නව භවයේ ස්කන්ධයන් මග්ග භාවනාව වැඩූ හේතුවෙන් පරිනිබ්බාන චුතියට පසු පහළ නොවී නිවියත් එබැවින් මෙම ස්කන්ධ පරිනිර්වාණයද අරහත් මාර්ගශනයේදීම සමුර්ධ වෙයි. නමුදු නිවී යාම අලුතින් පහළ කළ හැකි ස්වභාවය නොවන බැවින් කුමන කාලයේ පහළ වේදයි යන්න නොකිව හැකේය. තවදුරටත් පැහැදිලි කරන්නෙමු. මග්ග භාවනාව නොවැඩුවේ නම් කෙලෙස් හා හේතු ධර්ම නොනිමිතාක් කල් නව භවයේ ස්කන්ධයන් නැවත නැවත පහළ විය හැකේය. පහළවීම් ශක්තිය ඇත. එම පහළ විය හැකි කෙලෙස් ස්කන්ධය නොඋපන් බැවින් අතීත නොවේ. පහළවීම නොමැති නිසා ප්‍රත්‍යুৎපන්නද නොවේ. එසේම ඒකාන්තයෙන් පහළවන්නේ නැති නිසා අනාගතය නොවේ.
තුන් කාලයෙන්ම තොර කාල විමුක්ත ධර්මයෝම වෙත්. කාල විමුක්ත වන්නා වූ එම කෙලෙස් කන්දයන්ගේ නිවීමක් නැති බව ඇත්තටම පහළ නොවීම අතීතද නොවේ, අනාගතද නොවේ, පච්චුප්පන්නද නොවේ, හුදෙක් කාල විමුක්ත ධර්මයක්ම වේ. මෙලෙස සඋපාදිශේෂ හෙවත් කෙලෙස් පරිනිබ්බාණය, අනුපාදිශේෂ හෙවත් ස්කන්ධ පරිනිබ්බාණය යන මේ දෙකම කාල විමුක්ත ධර්ම වන බැවින් කුමන කාලයක පහළ වීදැයි යන්න කිව නොහැක. තවදුරටත් කාල විමුක්ත වන්නා වූ කෙලෙස් ස්කන්ධයන් හෙවත් නිවී යාම ඇති බැවින්ද කුමන කාලයක පහළ වීදැයි කිව නොහැක්කේය. තවදුරටත් පහළ විය හැකි කෙලෙස් ස්කන්ධයන්ගේ නිවී යාම නියම ලෙස පහළ නොවීම නම් වූ නිවන තුන් කාලයෙන්ම විමුක්ත වූ කාල විමුක්ත ධර්මයක් වන නිසා ගෝත්‍ර භූෂණෙහිදී අනාගත නිවන අරමුණු කරන්නේද, මාර්ගශනේහි පච්චුප්පන්න නිවන අරමුණු කරන්නේද, අනාගත ස්කන්ධ නිබ්බාණය අරමුණු කරන්නේද යන ප්‍රශ්න විවේචන නොගැලපෙන්නේමය. ගැඹුරින් සලකා බලන්න. වර්තමාන ආත්මභාවයේ සම්පූර්ණ වූ භව තණ්හාව ක්ෂය වීමයයි කිව යුතු. ස්කන්ධයන් ඉතිරිව තිබියදී පහළවන එකම නිර්වාණ ධාතුව මේ වර්තමාන භවයේහි සමෘද්ධ විය. මෙම අනුපාදිශේෂ නිර්වාණයේ කාම රූප අරූප භවයන් ඉතිරියක් නැතිව සමස්තයක් වශයෙන් නිරුද්ධ වෙයි, පහළ වෙයි. ස්කන්ධ ඉතිරි නොමැති වූ එම නිර්වාණ ධාතුව පරිනිබ්බාන චුතියට පසු නිමාවට පත්වෙයි. මෙසේ දෙයාකාර වූ නිර්වාණ ධාතු පස්සාකාර ඥාන ඇස් ඇත්තා වූ කිසියම් ධර්මයක් තණ්හා දිට්ඨි වශයෙන් ඇසුරු නොකොට හොඳ නරක යන අරමුණු දෙක මත විකසිත මුකුලිත යන දෙකට නොපැමිණ මධ්‍යස්තව සමබර ලෙස බැලිය හැකි බුදුරජාණන් වහන්සේ විවරණය කොට පනවන ලදසේක. යමෙක් කර්ම විනා උතු ආහාර ආදී හේතුන් සමූහ වී පහළ නොකරන ලද සිදු කරන ලද සංස්කාරයන්ගෙන් ප්‍රතිපක්ෂයේහි වන්නා වූ මාර්ගඵල ඥාන මගින් ළඟා විය යුතු සෞපදිශේෂ අනුපාදිශේෂ වශයෙන් බෙදා දේශනා කළ මෙම නිර්වාණ ධාතුව මාර්ග ඥාන හතර මගින් ප්‍රකටව දැන භව තණ්හා ක්ෂය කළ බැවින් කෙලෙස් වලින් විමුක්ත වූ සිත් ඇති වෙත්. කෙලෙස් වලින් විමුක්ත සිත් ඇති එම පුද්ගලයෝ ධර්මසාරය වන්නා වූ අරහත් ඵලය ලබාගත් බැවින් රාගාදීන්ගේ ක්ෂය වීමේ ස්වභාව ඇති අනුපාදිශේෂ නිබ්බාන ධාතුවේහි අභිරමණය කරත් නිවනට සැපත් එම පුද්ගලයන් යන සංවර්ණනා ආකාරයට පරිවර්තනය කරයි. හොඳ නරක අරමුණු දෙක විකසිතව මුකුලිතව නොවි සමව මධ්‍යස්තව දැකිය හැකි වූ හෙතෙම සියලු භවයන් පරිනිබ්බාන චුතියට පසු පහ කළාහුය. කිලේශ ස්කන්ධ නිබ්බානයෝද පරමාර්ථම වෙයි. මේ ගාථාවෙහි යේ ඒතදග්ගඤ්ඤාය පදං අසංකතං යන පදය විශේෂ සැලකිල්ලෙන් සලකා බලන්න. ස උපාදිශේෂ අනුපාදිශේෂ වශයෙන් වෙන්වෙන්ව දේශනා කරන ලද කෙලෙස් ස්කන්ධයන්ගේ නිවීම ස්වභාවය හේතු ධර්මයන්ගෙන් සකස් කරන ලද ධර්මයක් නොවන බැවින් අසංකත නම් වේ. ගින්දර හා ජලය, උණුසුම හා සිසිලස, අඳුර ආලෝකය, වනවදුලක් හා එලිමහනක් මෙන් අඛණ්ඩව ඇතිවෙමින් නැතිවෙමින් පවතින සංස්කාරයන් හා ප්‍රතිවිරුද්ධ පැත්තේ පවතින බැවින්ද අසංකත නම් වෙයි. මාර්ගඵල ඥාන වශයෙන් අස්පනා පිට දැනගෙන ළඟා විය යුතු බැවින් පද යයිද නම් වෙයි. ස උපාදිශේෂ අනුපාදිශේෂ යයි බෙදා දක්වන අසංකත පද නම් වූ කෙලෙස් ස්කන්ධයන්ගේ නිවීම නම් වූ මේ නිවනම ආර්යයන් මාර්ගඵල ඥාණයෙන් දැනගනී යයි මේ පදයෙන් කෙලින්ම දක්වයි. එබැවින් මාර්ගඵලයන්ගේ අරමුණ වන්නා වූ සන්ති ලක්ෂණා ඇති පරමාර්ථ නිබ්බාන හේතු නිර්වාණය එකකි. සෞපදිශේෂ නම් වූ කෙලෙස් පිරිනිවීම
අනුපාදිශේෂ නම් වූ ස්කන්ධ පරිනිර්වාණය නම් වන ඵල නිර්වාණය එකක් යයි මෙලෙස බෙදා දැක්වීම නොගැලපෙන්නේය. බෙදා දක්වතොත් මෙම පාළියට විරුද්ධ වෙයි. පහත දැක්වෙන අභිධර්මාර්ථ සංග්‍රහ අට කතාවටද විරුද්ධ වෙයි. මාර්ගඵලයන්ගේ අරමුණ වන්නා වූ එම නිවන සන්ති ලක්ඛනා යන නම තම ස්වභාව වශයෙන් එකම ආකාරයක් ඇත්තේ නමුත් එකක්ම වන්නේ නමුත් සෞපදිශේෂ හා අනුපාදිශේෂ නිබ්බාන ධාතු මෙලෙස බෙදා දැක්වීම ඉඟියක් වශයෙන් දෙආකාරයක් වන්නේය. මගඵල ඥානයන්ට අරමුණු වන්නා වූ එම නිවන සන්ති ලක්ෂණය වශයෙන් එකක්ම වෙයි. සන්ති ලක්ෂණ ඇති නිවන සන්ති ලක්ෂණ නැති නිවන යයි දෙආකාර නොවේ. නිවනට සන්ති ලක්ෂණය ඇත්තේමය. නමුදු උපාදිශේෂ ඇති බව නැති බව යන බෙදීම අනුව බෙදිය හැකි බවට ඉඟියක් වශයෙන් වනාහි මගඵලයන්ට අරමුණු වන එම නිවනම සෞපදිශේෂ නිබ්බාන ධාතු අනුපාදිශේෂ නිබ්බාන ධාතු යයි දෙකකට බෙදා දක්වන්නේ යයි යන්න අදහසයි. මෙලෙස දැක්වීමේදී තදේතං ද්‍රවිදං හෝති යන කතාවෙන් මගඵලයන්ට අරමුණු වන නිවනම දෙකට බෙදා දක්වන බව ප්‍රකටය. එබැවින් සෞපදිශේෂ අනුපාදිශේෂ නිවන් මග ඵලයන්ට අරමුණු වන නිවනින් වෙන් කළොත් අභිධම්මත්ත සංග්‍රහ කතාවටද අසම වෙයි. නිවන අභාව ප්‍රඥාප්තියක් නොවේයි. එතෙකුදු පමණක් නොවේයි. එසේ වෙන් කළහොත් මගඵල සඳහා අරමුණු වන නිවන සන්ති ලක්ෂණ ඇති පරමාර්ථ ධර්මයක් වන බැවින් එයින් වෙන් වූ සෞපදිශේෂ අනුපාදිශේෂ නිවන් යන මේවාට සන්ති ලක්ෂණය නොමැත්තේ යයිද පරමාර්ථ වශයෙන් ප්‍රකට නො වූ ප්‍රඥාප්ති ධර්මයක් යයිද පිළිගත්තා වන්නේය. සමහරෙක් සෞපදිශේෂ අනුපදිශේෂ නිවන අභාව ප්‍රඥාප්ති ධර්මයක් මෙයයි කියත්. එසේනම් ප්‍රඥාප්ති ධර්ම යන්න සිතේ හෙවත් මනෝ විඥානයේ අරමුණක් පමණක්ම වෙයි. පරමාර්ථ වශයෙන් ප්‍රකට නොවේයි. එබැවින් සෞපදිශේෂ නිබ්බානයයි කියන කෙලෙස් නිවීම අනුපදිශේෂ නිබ්බානයයි කියන ස්කන්ධ නිවීමද අත්ත දිට්ඨිය හා බැඳීගත් ආත්මයක් ලෙස සිත්තේ මනෝ විඥානයේම අරමුණක් යයි කීමට සම වෙයි. පහළ විය හැකි කෙලෙස් ස්කන්ධයන්ගේ නියම නිවීමක් හෝ පහළ නොවීමක් බවට නොමයයි. එසේනම් රහතන් වහන්සේගේ సంతානයේ කෙලෙස් තිබූ ආකාරයටම පවතිනවා වන්නේය. පරිනිබ්බාන චුතියට අනතුරුවද ස්කන්ධයන් තිබූ ආකාරයටම පවතිනු ඇත. කිසිවෙකුටත් සංසාර වට දුකින් මිදෙනු නොහැකි වනු ඇත. මේ වනාහි සෞපදිශේෂ අනුපාදිශේෂ නිවන් මගඵල නිවන්හි අරමුණින් වෙන්කොටගෙන අභාව ප්‍රඥාප්තියක් වශයෙන් ගැනීමේ ආදීනවයයි. එම නිවන් දෙකෙහි සන්ති ලක්ෂණය නැතයි කියමින් ප්‍රඥාප්ති ධර්මයන් යයි කියන පැත්තට යන නිසා දක්වන ලද ආදීනව ලැබීමටත් වඩා සන්ති ලක්ෂණය ඇති නිවනද සහිතව නිවන් තුනකට බෙදා දැක්වීමේ වරදටද බැඳේ. එබැවින් පහත සඳහන් ලෙසටම නිශ්චිත ලෙස තීරණය කරයි. මාර්ගඵලයන්ට අරමුණු වන නිවන. මාර්ගඵලයන් හට අරමුණු වන නිවන සාමාන්‍ය නිවනයි. සෞපදිශේෂ අනුපදිශේෂ යන නිවන් එම සාමාන්‍ය නිවනෙහිලා ගැනෙන විශේෂ නිවන්ය. එබැවින් මාර්ගඵල ඥාන පහළ වන අවස්ථාවේ ඒවා වශයෙන් බෙදා අරමුණු කරනවා නොවේ. රාග දෝෂ මෝහ නිවීම, රූප වේදනා ආදී නිවීම යනාදී වශයෙන් විශේෂයෙන් බෙදා වෙන් කරගෙන අරමුණු කරනවා නොවේ. දැන් නිවීම පසුව නිවීමයි කොටස් කොට අරමුණු කරනවා නොවේ. නිවන් නිවීමත් කෙලෙස් නොමැති ස්කන්ධ නැමැති සංඛාර නොමැති යන නාම ප්‍රඥාප්තීන් වශයෙන්ද අරමුණු කරනවා නොවේ. ඇත්ත වශයෙන්ම වනාහි මෙනෙහි කොට දැනගත යුතු රූප නාම සංස්කාර මෙනෙහි කිරීම මගින් කරන සංස්කාරයන්ගේ පහළ නොවීම, නිවී යාම, නිරුද්ධ වීම, ක්ෂය වීම,
ස්වභාවය අරමුණු කිරීම හෙවත් දැන ගැනීම වෙයි. මෙලෙස වටහා ගත යුතු අරමුණු ස්වභාවයන්හි නාම රූප සියල්ල නිරුද්ධ වීම නම් වූ නිවීම සිදුවන බැවින් කෙලෙස් නිවීම නම් වන සෞපදිශේෂ නිවනද මෙහි ඇතුළත් වෙයි. ස්කන්ධයක් නිවීම නම් වන අනුපදිශේෂ නිවනද ඇතුළත් වෙයි. මෙහිලා දැක්විය යුතු කෙලෙස් ස්කන්ධයන්ගේ නිවීම නැතිවීම නොහොත් පහළ නොවීම අභාව ප්‍රඥප්තියක්ම යයිද නොගැඹුරු යයිද ලෙසට සිතා ගැනීම කල්පනා කිරීම ඇතනම් අල්ලා ගැනීම ඇති බැවින් ගැඹුරු නිසාම මට නියමාකාරයෙන් වටහාගත නොහි යයිද නියම ලෙස නොදත් නිසා අභාව ප්‍රඥප්තියක් යයිද මම සිතා සිටීම පමණක් යයිද යන ලෙසට සලකා ගත යුතුය. මෙපමණකින් නොසෑහේ නම් තම సంతානයේ කෙලෙස් මතු නොවි නියම ලෙසට නිවන භාවනා කොට බලන්න. චුතියට අනතුරුව නව භවයක ස්කන්ධ පහළ නොවි සදාකාලිකව නිවී යනු පිණිස භාවනා කොට බලන්න. එවිට පහළ විය හැකි කෙලෙස් වල නිවීම නව භවයක සිතේ කල්පනා කොට දත යුතු අභාව ප්‍රඥාප්තියක් නොවේ යයි පරමාර්ථ වශයෙන් ප්‍රකටව ඇති අසංකත ස්වභාව ධර්මයන්ම යයිද ගැඹුරු වූ ධර්මයක් වන්නේ යයිද තම సంతානයේ සම්පූර්ණයෙන් දැකීමට දුෂ්කර වූ ධර්මයක් යයිද අතක්කාවචර ධර්මයක් යයිද පිළිගනු ඇත. මහණෙනි, නිවන් මාර්ග හතරින් නොදක්නේ නම් ඒ තාක් කෙලෙස් වල අරමුණු වලට නොයාම අනුව සිතේ ආරක්ෂාව වන්නා වූ අපමාද ධර්මය සති ධර්මය පහළ කිරීම දැනගත් විට වනාහි අදාළ ඒ කෙලෙස් අරමුණු වෙත නොයනු පිණිස අපමාද සති ධර්මය පහළ කිරීම අවශ්‍ය වන බව නම් වන හේතුව නිසා නිබ්බාන නම් වන එම අරමුණු සම්බන්ධව දත යුතුය. මාර්ග සත්‍ය හතර මගින් දැන ගැනීම පිණිස උත්සාහ කළ යුතුය. එම නිවනෙහි චක්කු ප්‍රසාද රූපද නිරුද්ධ වෙයි. චක්කුව හා රූප සංඥාවෙහි නිරුද්ධ වීම නිවන යන එම අරමුණ චක්කුව හා රූප සංඥාවේ නිරුද්ධ වීමේ ස්වභාවය යයි දේශනා කළාසේ නිරුද්ධ වන තැන දේශනා කළා යයි සලකා ගත යුතුය. දැකීම හා සම්බන්ධ සංස්කාරයන් මෙනෙහි කිරීමත් දැනගැනීමත් අනුව නිවන දැනගන්නා යෝගාවචරයා චක්කුව හා රූප සංඥාව යන මේවායේ නිරුද්ධ වීම ක්ෂය වීම ස්වභාවය වශයෙන් දැනගනී. එබැවින් එවන් පුද්ගලයා දැනගන්නා නිවන චක්කුව හා රූප සංඥාව යන ආයතන දෙකේ නිරුද්ධ වීම මගින් විශේෂ කොට දක්වන ලදී. පංචායතන සූත්‍ර විවරණය දක්වන මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසක අට කතාවේ අනුවයි. චක්කුවේ නිරුද්ධ වීම ප්‍රකට නිසා චක්කුව හා එකට පහළවන රූපයන්ගේ නිරෝධයද ප්‍රකටය. රූප සංඥාවේ නිරෝධ ප්‍රකට නිසා වාසනා සංප්‍රයුක්ත චෛතසිකයන්ගේ නිරෝධයද ප්‍රකටය. එම සංඥාවේ අරමුණ වන්නා වූ රූපාරම්මණයේද නිරෝධය ප්‍රකටය. චක්කුව හා රූප සංඥාවේ නිරෝධය ප්‍රකට නිසා දැකීම සම්බන්ධව සංස්කාරයන් මෙනෙහි කොට දැනගන්නා විපස්සනාවන්ගේ නිරෝධයද ප්‍රකටය. මේ සියල්ල ලද විශේෂයෙන් ප්‍රකට වේ යයි සලකා ගත යුතු සාමාන්‍ය ලෙසට මාර්ගයෙන් දත යුතු එම නිවනෙහි සංස්කාරයන් සියල්ලෙහි නිරෝධයද ප්‍රකටමය. එබැවින්ම මාර්ගඵලයන් පහළවන ෂණයෙහිදී නාම රූප සංස්කාර ඇතිතාක් දේවල් නොදැනීමද ඇත්තේය. පසුපදයන්ද මේ ලෙසටම යයි වටහා ගත යුතුය. යම් ඒ නිවනෙහි සෝත ප්‍රසාද රූපයද නිරුද්ධ වේ, සද්දයයි හැඳිනීමද නිරුද්ධ වේ. සෝත හා සද්ද සංඥාවන්හි නිරුද්ධ වන නිවන නම් වන එම අරමුණු ධර්මය දත යුතුය. නිවනෙහි ගාන ප්‍රසාද රූපයද නිරුද්ධ වේ, ගන්ධ සංඥාවද නැති වේ. ගාන හා ගන්ධ සංඥාවේ නිරුද්ධ වීම නිවන නම් වන එම අරමුණු ධර්මයද දත යුතුය. අනිත් ආයතනද මේ පරියායෙන් දත යුතුය.
මේ සූත්‍රයේ ඡේද 6ක් මගින් එක් එක් වශයෙන් විශේෂයෙන් ප්‍රකට ආයතන 2-3ක් නිරුද්ධ වන ස්වභාවය නිවනයයි දක්වයි. සම්පූර්ණ සූත්‍රයේ ආයතන සියල්ලෙහි නිරුද්ධ වීම නිවනයයි දක්වයි. එම නිසා මෙම සූත්‍ර විග්‍රහය කරන ආනන්ද ස්වාමීන් වහන්සේ පහත දැක්වෙන ලෙසට දක්වයි. එවත්නි හයාකාල අජ්ජත්තික ආයතන හයාකාර බාහිර ආයතන යන්ගේ නිරුද්ධ වීම නිවන අරමුණු කොට ඒ සඳහා යන මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් අපට දේශනා කරන ලදී. උදාන අට කතාවෙහි ආයතන සියල්ල නිරුද්ධ වීම යන මේ නිවනම අරමුණු කොට අන්‍ය ආචාර්යයන් වහන්සේලා විස්තර කරන ආකාරය පහත ලෙසට දැක්වෙයි. අසන සද්දය ආග්‍රහණය කළ ගන්ධය රසය පහස කල්පනා කොටගත් ස්වභාවය අරමුණු වල කෙලෙස් අනුව නොපිහිටීම එම අවස්ථාවෙහි අසකන නාස දිවකය සිත යන මේ අජ්ජත්තික ආයතනයන්හිද නැත. බාහිර ආයතනයන්හිද නැත. අජ්ජත්තික බාහිර ආයතන දෙවර්ගයේ හැර වූ විඥාන හය නම් වූ චිත්ත චෛතසික ධර්මවලද නොමැත. මේ ద్వාර ආරම්මන චිත්ත චෛතසික යන මේවායේ තොප නැති බව හෙවත් ద్వාර ආරම්මන චිත්ත චෛතසික යන මේවායේ ප්‍රකට නොවීමම කෙලෙස් දුක් වට්ඨ දුක් යන මේවායේ අවසානයයි නිවනයි. යෝගී තෙම විපස්සනා භාවනා කරන විට ద్వාර 6 අරමුණු 6 චිත්ත චෛතසික යන මේවායින් ප්‍රකට ධර්මයන් අතරක් නොතබා මෙනෙහි කර දැනගනිමින් සිටී. මාර්ගඵල ෂණේහිදී එම ద్వාර ආරම්මන චිත්ත චෛතසික ධර්ම තුල එකක්වත් ප්‍රකට නොවි එම ධර්ම සියල්ලෙහි නිරෝධයම දැනගනී. මෙලෙස දැනගත යුතු නිරුද්ධ වන ධර්මයටම සියලු දුක් කෙරෙහි සම්පූර්ණ නිරුද්ධ වීම නිවීම නම් වේයයි කියනු ලැබේ. විශේෂයෙන් සිත තබාගත යුතු ආයතන සියල්ල නිරුද්ධ වේ නම් සංඛාර සියල්ලමද නිරුද්ධ වේ. එබැවින් පහත සූත්‍රයන්හි සංඛාර සියල්ල බැහැර කිරීම සංඛාර සියල්ලෙහි ප්‍රතිවිරුද්ධ ස්වභාවය නිවනයයි දේශනා කරයි. යම් නිවනක වැగిරෙන ආබන්ධන ලක්ෂණය ඇති ආපෝ ධාතුවද පඨවි තේජෝ වායෝ ධාතුද නොපිහිටයි නොපවතී. ධාතු හතර නොමැති වූ මෙම නිවන ස්කන්ධ ප්‍රවාහය සංසාරය නම් වන දිය ධාරාවෝ නතර වෙත් අතරක් නොතබා පහළවීමක් නොමැතිව නතර වෙයි. එම නිවනෙහි කෙලෙස් කර්ම විපාක යන වට්ට තුන නොපවතී. එම නිවනෙහි අරමුණු කෙරෙහි නතු විය හැකි නාම ධර්මද රුප්පන පෙරලෙන බවට පත්විය හැකි රූප ධර්මද ඉතිරි නොකොට නිරුද්ධ වෙයි. උත්තම ආර්ය මාර්ගයෙන් අස්පනා පිට දත යුතු යම් නිබ්බානයක දැකිය යුතු රූප වර්ණ දැකිය හැකි රූප වර්ණ ද නොමැතිව ගලපා දැක්විය හැකි උපමා රූපක නොමැති ඇතිවීම පැවතීම විනාශ වීම යන බෙදීමක් නොමැති 38ක් වූ කමඨහන් අතරින් එක් කමඨහන් විවරයකින් ඇතුළුව නිවනට පත්විය හැකි බැවින් ඇතිතාක් කමඨහන් මගින් බැස ගැනීමට තොටක්ද ඇත්තේය. නියම ක්‍රමයට භාවනා කරන්නේ නම් කොයිතැනදී නමුත් නිවන අවබෝධ කළ හැකි බැවින් සියලු දිශාවන්හි ප්‍රකටව ඇත්තේය. සියලු තැන්හි සර්වාකාරයෙන් ආලෝකමත් වෙයි. නිවන මහා ප්‍රභාස්වරයක් නොවේ. මෙහිලා සංකතෝ පහන් පදෙහි අර්ථ තුන තුලින් දෙවන තුන්වන අර්ථයන්හි මූලපණ්ණාසක බ්‍රහ්ම නිමන්තන සූත්‍ර අටුවාවෙහි දැක්වේ. සීලඛන්ද අට කතාවෙහි එම අර්ථය නොමැතිව එහි නිවන ප්‍රභාස්වරයයි කියන තැන කිසියම් උපක්ලේශයක් සමග අර්ථ සම්බන්ධයක් නොමැති නිසා යයි අර්ථ ගත යුතු. පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා ඕභාසෝ පඤ්ඤා පජ්ජෝතෝ කියන තැන ප්‍රඥාව ආලෝකයක් ප්‍රභාස්වරයක් යයි කියන ලෙසට පබස්සර මිදම් භික්ඛවේ චිත්තං යයි කියන තැන උපක්ලේශ නොයදෙන සිත ප්‍රභාස්වරයයි කියන ලෙසට සලකා ගත යුතු. වෙනත් ලෙසකට අර්ථය වනාහි විශේෂයෙන් පිරිසිදු වූ අර්ථයෙන් සියලු ආකාරයෙන් ප්‍රභාෂර වෙයි. කිසියම් උපක්ලේශ ධර්මයකින් පීඩා නොකරන බැවින් කිලිටි නොකරන බැවින් ආත්පසින් ප්‍රභාස්වරය.
මේ වනාහි අර්ථයයි. තේරුම් වනාහි ප්‍රභාස්වර වූ මූලික ස්වභාව ඇති චිත්ත ධර්ම ප්‍රඥා ධර්ම යන මේවා වනාහි කෙලෙසන ධර්ම සමග මිශ්‍ර වේවා පෙරපසු වශයෙන් පිරිවාර ගැනීම නිසා වේවා පීඩා කරන කිලටි කරන බව ඇතනම් ප්‍රභාස්වර නොවීමද විය හැක්කේය. නිවන වනාහි කෙලෙස් සංස්කාරයන්ගේ සංසිඳීම වන බැවින් කෙලෙසන ධර්ම සමග කිසියම් සම්බන්ධයක් තිබිය නොහැක, හමු විය නොහැක. එබැවින් නිවනට එම ධර්ම මගින් කිසිම ක්‍රමයකින් පීඩා කළ නොහැක, කෙලසිය නොහැක, අවකාශයේ දැලිගෑ නොහැක්කාසේමය. එම නිසා නිවන හාත්පසින් සම්පූර්ණයෙන් ප්‍රභාස්වරයයි කියනු ලැබේ. කෙටියෙන් දක්වන්නේ නම් කෙලෙසන ධර්ම සමග කිසියම් සම්බන්ධයක් නැතිව කුණු කසල වලින් සම්පූර්ණයෙන් පිරිසිදුය යන මේ අර්ථය අට කතා ටීකාවන්හි දැක්වෙයි. ඉරු එළිය වැනි ආලෝකමෙන් ආලෝක ප්‍රභාව දෙයි. එවන් ප්‍රභාවක් මාර්ගඵල ඥාන මගින් දැක දැන ගැනීම යයි නොගත යුතු. එලෙස පිළිගතහොත් අනිදස්සන යන යට පදය සමග ප්‍රතිවිරුද්ධ වෙයි. අනිමිත්ත පච්චුප්පට්ඨානයන් සමගද ප්‍රතිවිරුද්ධ වෙයි. දක්වන ලද මිලින්ද පඤ්ඤා උද්ෘත සමගද ප්‍රතිවිරුද්ධ වෙයි. නිවනෙහි රූප ධර්ම නැතයි කියන පාළි අට කතා සියල්ල සමගද ප්‍රතිවිරුද්ධ වෙයි. සත්‍ය එය නම් නිවන යන්න ප්‍රභාස්වරම යයි පහසුවෙන් පාළි අට කතාවල ඍජුවම දක්වයි. රාගක්ඛයෝ සබ්බ සංඛාර සමතෝ ආදීන් අනුපාදෝ ආදීන් ද කෙලෙස් සංස්කාරයන්ගේ ප්‍රතිවිරුද්ධ යන බව යන දුෂ්කර වූ නම් නොදැක්විය යුතුය. ගැඹුරින් සලකා බලන්න. මේ නිවනෙහි ඉන්ද්‍රිය බද්ධ සතර මහා ධාතු නොරඳයි. හේතුශය වී ධාරකයන් නොමැතිව නිරුද්ධ වෙයි. නිවනෙහි දිග කෙටි ඊතා කුඩා මහායයි කිව යුතු වර්ණ රූපද සුන්දර හෝ අසුන්දර ආරම්මන රූපද නිරුද්ධ වෙයි. නිවනෙහි නමනු ලක්ෂණ වූ දැනගන්නා වූ නාම ධර්මද රුප්පණ ස්වභාව ඇති රූප ධර්මද ඉතිරියක් නැතිව නිරුද්ධ වෙයි. මේ තාක් නිරුද්ධ වීමම නිවන දක්වයි. පසු වාක්‍ය මගින් නිරුද්ධ වීමට හේතු දක්වයි. පරිනිබ්බාන චුතිසිත හා අபிසංඛාර විඥාණය නම් වන විඥාන දෙකෙහි නිරුද්ධ වීම පහළ නොවීම නිරුද්ධ වීම නිසා එම දක්වන ලද උපාදින්නක නාම රූප ධර්ම සියල්ල මේ නිවනේදී නැවත අලුතින් පහළ නොවී නිරුද්ධ වෙයි. පරිනිබ්බාන චුතිසිත නිරුද්ධ වන නිසා වර්තමාන නාම රූප සියල්ල චුත වෙයි. ඵලගෙන දිය හැකි අபிසංඛාර විඥාන නැති නිසා නාම රූප අලුතින් පහළ නොවී චුත වෙයි. එබැවින් තිරය තෙල් හා සමග ගිනි දැල්ල යන මේවා නිම වී ගියාසේ රූප නාම සියල්ලම ෂය වී නොපෙනී ගියායයි කියනු ලැබේ. ඉතිරියක් නොතබා සියලු සංස්කාරයන්ගේ විවේක ස්වභාවය සිතේ සලකුණු කොට සියලු සංස්කාරයන් හා ඊතා සුළුවෙන් හෝ සමාන නොවි ඊට ප්‍රතිවිරුද්ධව වෙනස්ව සම්පූර්ණයෙන් ප්‍රතිපක්ෂව සුගතයන් වහන්සේ විසින් දේශිත ශාන්ති ලක්ෂණය ඇතිවේයයි එසේ දේශනා කරන ලද නිසා ප්‍රඥාව ඇත්තා හේතුඵල දෙක එකිනෙකට ගලපමින් නොසිඳ පවත්නා වූ නාම රූප ස්කන්ධ සංස්කාරයන්ගේ සම්පූර්ණ වියෝව ඡය වීම නිරෝධ ස්වභාවයමයි සැකකින් තොරව සංඛාවෙන් තොරව කෙලින්ම මෙනෙහි කොට තහවුරු ලෙස දත යුත්තේය. ඉන්ද වංශ දුත පදයන් යන ආකාර දෙක සම්බන්ධව උපාදි ජාති ගාථා නිබ්බාන කතා නිමියේය. අංක 6 පරිච්ඡේදය නිමි.